ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම සමගි සම්පත්. ප්‍රථමයෙන් අවධානය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. දින 113කට පසු සිසුන් සඳහා පාසල් හෙට විවෘත වෙයි. උසස් පෙළ විභාගයේ දිනය ගැන තීරණයට ළමුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් සමීක්ෂණයක්. කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර සඳහා මහ බැංකුවෙන් රුපියල් බිලියන 53ක්. ලොව දිනක වැඩිම කොරෝනා ආසාදිතින් ඊයේ වාර්තා වෙයි. කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු දිවයිනේ සියලු පාසල් දින 113කට පසු සිසුන්ට හෙට විවෘත වනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ අදියර 4ක් යටතේ පාසල් විවෘත කිරීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව හෙට දිනේ පාසල්වලට පැමිණිය යුත්තේ 5 ශ්‍රේණිය 11 ශ්‍රේණිය සහ 13 ශ්‍රේණිවල සිසුන් පමණයි. සෙසු ශ්‍රේණිවල සිසුන් තවත් අදියර කිහිපයක් යටතේ ඉදිරියේදී පාසල වෙත කැඳවීමට නියමිතයි. පසුගිය සඳුදා පාසල්වලට ගුරුවරුන් අනධ්‍යයන සේවකින් සහ සෙසු කාර්ය මණ්ඩලයේ කැඳ වූ අතර කාලසටහන් නිර්මාණය කිරීම සෞඛ්‍ය උපදෙස් වලට අනුව සිසුන් ක්‍රියා කළ යුතු ආකාරය එහිදී සාකච්ඡාවට ලක් වුණා. එම සතිය වෙන්කර තිබුණේ අදාළ කටයුතු මෙන්ම විෂ බීජ හරණ කටයුතු සඳහායි. ඒ අනුව හෙට දිනේ පැමිණෙන 13 වසර ශ්‍රේණියේ සිසුන් උසස් පෙළ විභාගයට පෙනී සිටින හේයින් ඔවුන්ට පාසල් කාලය තුළ උදෑසන 7:30 සිට 3:30 දක්වා ක්‍රියාත්මක වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් NHM චිත්‍රානන්ද මහතා සඳහන් කළේ. 5 ශ්‍රේණී ශිෂ්‍යත්ව විභාගයට සහ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා පාසල් කාලයේ සුපුරුදු පරිදි උදෑසන 7:30 සිට 1:30 දක්වා ක්‍රියාත්මකයි. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ එම කාලය දීර්ඝ කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා බලය විදුහල්පතිවරුන්ට පවරා ඇති බවයි. අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමෙන් පසුව සෑම ගුරුවරයෙක්ම පාසල් ආරම්භ කරන පෙරවරු 7:30ටම පැමිණීම අනිවාර්ය නොවන අතර එම ගුරුවරයාට ඉගැන්වීමට නියමිත විෂය පැවැත්වෙන කාල පරිච්ඡේදයට විනාඩි 30කට පෙර පාසලට පැමිණීම ප්‍රමාණවත් වනවා. 10 සහ 12 ශ්‍රේණි සඳහා තෙවන අදියර යටතේ පාසල් ආරම්භ කෙරෙන්නේ ජූලි මාස 20 වෙනිදා සිට වන අතර හතරවන අදියර යටතේ ජූලි 27 වෙනිදා 3, 4, 6, 7, 8 සහ 9 යන ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ කිරීමට නියමිතයි. පළමු සහ දෙවන ශ්‍රේණිවල සිසුන්ට පාසල් යලි ආරම්භ කරනු ලබන්නේ අගෝස්තු මාස 10 වෙනිදා සිට බවයි අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර නිවේදනය කළේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් පාසල් ළමුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් අදහස් විමසීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා සඳහන් කළේ හෙට දිනේ පාසල්වලට උසස් පෙළ සිසුන් පැමිණීමෙන් පසුව මෙම අදහස් විමසීම සිදු කිරීමට තීරණය කර ඇති බවයි. ඊට අමතරව අන්තර්ජාලය ඔස්සේ ජනතාවගෙන්ද උසස් පෙළ විභාගයේ පැවැත්වීමට නියමිත දිනය සම්බන්ධයෙන් මත විමසීම මේ වන විට සිදු කරන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. එමෙන්ම සැප්තැම්බර් මාස 7 වන දින උසස් පෙළ විභාගයේ පැවැත්වීමට මේ වන විට තීරණය කර ඇති අතර එම දිනය වෙනස් වන්නේද නැද්ද යන පිළිබඳව ලබන 10 වන දිනට පෙර අවසන් තීරණයකට එළඹෙන බවද අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළා. මේ වන විට වාර්තා වන කොරෝනා ආසාදිත පුද්ගලින් සංඛ්‍යාව 2074ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනේදී හඳුනාගත් නව ආසාදිතින් 5 දෙනාත් සමගයි. ඊයේ දිනේදී හඳුනාගත් නව ආසාදිතයන් අතරින් එක් අයෙක් බංග්ලාදේශයේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අයෙක් වන අතර දෙදෙනෙක් කටාර් රාජ්‍යයේ සිටද අනෙක් දෙදෙනා මැඩගස්කර් සහ ඇමරිකාවේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අයයි. මේ වන විට COVID-19 වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 1903ක් ලෙසයි වාර්තා වන්නේ. එමෙන්ම වෛරසය ආසාදනය වූවන් 160 දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යායකකය සඳහන් කළේ. රෝහල් වල වෛරස් ආසාදිතයන් යයි සැක සහිතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 38ක් වන අතර මේ දක්වා මෙරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 11ක්. COVID-19 වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර සඳහා 4%ක වාර්ෂික පොලි අනුපාතිකය යටතේ මේ වන විට ව්‍යාපාර 20,040ක් සඳහා ණය ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ අනුව සෞභාග්‍ය COVID-19 පුනරුද්ධ සහන ණය යෝජනා ක්‍රමය යටතේ බලපත්‍රලාභී බැංකු හරහා හඳුනා දුන් මෙම ණය යෝජනා ක්‍රමය වාර්ෂික පිරිවැටුප රුපියල් බිලියනයකට වඩා අඩු ස්වයං රැකියා සහ තනි පුද්ගල ව්‍යාපාර ඇතුළු ඕනෑම ව්‍යාපාරයක් සඳහා ලබා දීමට නියමිත බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ. එමෙන්ම ඔවුන් සඳහන් කළේ අදාළ රුපියල් බිලියනක වාර්ෂික පිරිවැටුමේ සීමාව සංචාරක අපනයන හා ඒ ආශ්‍රිත සේවාවන් සපයන ව්‍යාපාර සඳහා අදාළ නොවන බවයි. මෙම ණය යෝජනා ක්‍රමය අදියර 3ක් යටතේ ක්‍රියාත්මක වන බවද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙනවා. මේ අතර මාස 6ක් දක්වා වූ උපරිම කාල සීමාවක් යටතේ මාස 24ක් දක්වා ආපසු ගෙවීමේ කාල සීමාවකට යටත්ව ණය ලබා දීම සිදු කරන ලබන අතර මෙම ණය යෝජනා ක්‍රමය සඳහා අගෝස්තු මාස 31 වන දින දක්වා අයදුම් කළ හැකි බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ. පාර්ලිමේන්තු මැතිවරණයේදී තැපැල් ඡන්දය සලකුණු කිරීම සිදුවන ආකාරය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව තැපල් ඡන්දය භාවිතා කිරීම සඳහා ප්‍රකාශයට පත් කර ඇති දිනයන්හි පෙරවරු 9 සිට පසළොව 4 දක්වා ඡන්දය භාවිතා කිරීමට තැපල් ඡන්ද දායකයන්ට අවස්ථාව හිමි වන බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල කාර්ය මණ්ඩලයට ලබන 13 වන දින එම කාර්යාලවලදී තැපල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. සියලුම පොලිස් ස්ථානවල ආරක්ෂක හමුදා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අංශ සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල හා මැතිවරණ කාර්යාලවල තැපල් ඡන්ද දායකයන්ට ලබන 16 සහ 17 යන දින තුල ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව හිමි වන අතර සෙසු රාජ්‍ය ආයතනවල තැපල් ඡන්දය සලකුණු කිරීම ලබන 14 සහ 15 යන දින තුල සිදු කිරීමට නියමිතයි. කෙසේ වෙතත් එම දිනවලදී නොවැළැක්විය හේතුවක් මත ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපල් ඡන්ද දායකයන්ට ලබන 20 සහ 21 යන දිනවල අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. අක්ෂි සහ ශාරීරික දුබලතා සහිත ඡන්ද හිමියන්ට සහායකයෙකු රැගෙන ඡන්ද මධ්‍යස්ථානයට යාමට අවසර ලබා දී තිබෙනවා. ජාතික මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ අදාළ සහායකයා වයස අවුරුදු 18 සම්පූර්ණ වූවෙකු විය යුතු බවයි. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම පවසන්නේ අදාළ සහායකයා මැතිවරණය සඳහා තරඟ කරනු ලබන අපේක්ෂකයෙකු නොවිය යුතු බවත්, දේශපාලන පක්ෂයක බලයලත් නියෝජිතයෙකු නොවිය යුතු බවත්, ස්වාධීන කණ්ඩායමක කණ්ඩායම් නායකයෙකු, ඡන්ද ප්‍රදේශ නියෝජිතයෙකු හෝ ඡන්ද පොළ නියෝජිතයෙකු නොවිය යුතු බවයි. ඒ අනුව අක්ෂි සහ ශාරීරික දුබලතා සහිත ඡන්ද හිමියන්ට සහායකයෙකු රැගෙන යාම සඳහා යෝග්‍යතා සහතිකයක් අදාළ ඡන්දපොළ නිලධාරීන් වෙත ඉදිරිපත් කළ යුතු වෙනවා. එම ඉල්ලුම් පත්‍ර සියලුම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලින් සහ ග්‍රාම නිලධාරී කාර්යාලවලින් ලබාගත හැකි බවද මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා. අදාළ ඉල්ලුම් පත්‍රයට ග්‍රාම නිලධාරීන් විසින් නිකුත් කරනු ලබන සහතිකය රජයේ වෛද්‍ය නිලධාරියෙකු වෙත ඉදිරිපත් කර ඡන්ද හිමියාගේ යෝග්‍යතාවය සටහන් කිරීමෙන් පසු එය මැතිවරණ දින ඡන්ද මධ්‍යස්ථානයට ඉදිරිපත් කළ හැකි බවද ජාතික මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයෙහි සඳහන්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර වෙහෙරබැන්ද කුටිය සහ තන්තිරිමලේ රජමහා විහාරස්ථානවල ආගමික වතාවත්වල නිරත වුණා. ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ ජනාධිපතිවරයා ඊයේ වෙහෙරබැන්ද කුටිය රජමහා විහාරස්ථානයේ වෙත ගොස් විහාරාධිපති පූජ්‍ය වැලිසර සිරි ජිනවංශතිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැ දැක මෙලෙස ආශිර්වාද ලබාගත් බවයි. ක්‍රිස්තු වර්ෂ 5 වන සහ 6 වෙනි ශතවර්ෂවල පළමු භාතිය රජු විසින් වෙහෙරබැන්ද කුටිය විහාරස්ථානයේ ඉදිකර තිබෙනවා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තන්තිරිමල්ලේ විහාරස්ථානයේ ආගමික වතාවත්වලටද එක්ව තිබෙනවා. ඊයේ පසරුවේ පුදබිමට පැමිණි ජනාධිපතිවරයා අෂ්ටඵල බෝධීන් වහන්සේ උදෙසා ඖෂධ පූජාවක්ද සිදු කළ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. මෙහිදී කොරෝනා වෛරසයේ පාලනයට ජනාධිපතිවරයා කළ මෙහෙවර පිළිබඳව විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන ස්වාමීන් වහන්සේ ප්‍රසාදය පළ කර තිබෙනවා. පොළොන්නරුව ගල් විහාරයේ ඇති සැතපෙන බුද්ධ ප්‍රතිමාවට සමාන තන්තිරිමලේ ඓතිහාසික ශෛලිමය සැතපෙන බුද්ධ ප්‍රතිමාවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. විහාරස්ථානයේ තැන්පත් කර ඇති සර්වෝච්ච ධාතුන් වහන්සේ ජනතාවගේ වන්දනාව වෙනුවෙන් විවෘත කිරීමට එක් වූ ජනාධිපතිවරයා ඒවා වැඳ පුදා ගැනීමටද එක් වුණා. විදේශිකයන්ට යලි රටට පැමිණීම විවෘත කරන විට අපේ රට යම් අවදානම් තත්වයකට පත්විය හැකි බව ආදිවාසී නායක විශ්වකීර්ති වනස්පති ඌර්වර්ගයේ වන්නිලා ඇත්තන් පවසනවා. එබැවින් රටට නැවත කොරෝනා රෝගීන් පැමිණීම වැළැක්වීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් රජය මැදිහත් වී යෙදීම කළ යුතු බවයි ආදිවාසී ගම්මානයේදී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
කොරෝනා කියන වසංගත ලෙඩ පුජ්‍ය අද දවස් පුජ්‍ය මන්ද වෙනකොට මේ ඇත්තන්නේ රට පුජ්‍ය නම් සැනමක පාලනයක් මන්ද වෙලා තිබෙනවා. ආණ්ඩුවක් හැටිමට මෙතන හැම දවස් පුජ්‍යම වැහුම් පුජ්‍ය මන්ද කරගෙන ඉදින්නත් තමයි වරදනයිනේ. මේ ඇත්තන්ට ආරංචි පුජ්‍ය තිබෙන හැටිමට නිකිනි මාස පුජ්‍යේ පිට රට පුජ්‍ය වලින් මිනික් ගජ්ජු මංගච්ඡ ගන්න අරුම් පුජ්‍ය මන්ද කරනවා කියන කතා පුජ්‍යයක් තිබෙනවා. ඒ රට පුජ්‍යට අමාරු තැන තිබෙනමාම කියලා මේ ඇත්තෝ ඉක්මන්තෙනින් මේ වාගේ තීරණයකට මංගච්ඡුවොත් දෙවෙනි වහර පුජ්‍යත් මේ ඇත්තන්නේ රට පුජ්‍යටත් මංගච්ඡුවොත් මේ කාල මෙච්චට වැඩි තැනෙම් ලොකු කරදර පුජ්‍යම් මන්ද වෙන්නේ ඉඩ පුජ්‍ය තිබෙනවා. ඉතින් ඒ හින්දා මේ ඇත්තෝ නම් හිටලාන්නේ දැන් නිකිනි මාස පුජ්‍ය අරුම් පුජ්‍ය මන්ද කරුවත් රට පුජ්‍යවල වලින් මංගච්ඡන මිනික් ගජ්ජු ගැන ලොකු දෙනේ අවධානයක් තිබා ගන්න මන්ද වෙනවා. රට පුජ්‍යට ඇතුල් තැන මන්ද වෙනකොට එහෙම කොදෝ වුණොතින් ඊට රට පුජ්‍යවල වලින් මංගච්ඡන මිනික් ගජ්ජු මේ කොළඹට විතරක් මංගච්ඡලා රඳන්න නෙවෙයිනේ මංගච්ඡන්නේ. එතකොට මේ රට පුජ්‍යම වටතනේ මංගච්ඡනවා ඇත්තෝ. ඒ වැඩගත් තැනේ ස්ථාන ඉරුකුලට මන්ද කරනවා. ඉතින් ඒ මන්ද කරන්න මංගච්ඡන ගම් පුජ්‍යවල වලට මේ වාගේ ලෙඩ පුජ්‍ය ඉක්මන්තෙනින් මංගච්ඡන්න ඉඩ පුජ්‍ය තිබෙනවා. ඉතින් ඒ හින්දා මේ ඇත්තෝ කතා දමන්නේ මේ රට පුජ්‍යට මොන එකෙක් හරි පිට රට පුජ්‍ය වලින් මංගච්ඡනවා නම් වැඩි තැනින් අවධානයකින් පරීක්ෂණයක් මන්ද කරලා හරි ඒ ඇත්තන් ගැන ඇයිරුකුලට මන්ද කරලා හොඳමයිද හොඳ කොදොයිද ලෙඩ පුජ්‍ය තිබෙනවද කොදොයිද කියන එකම ඇයිරුකුලට මන්ද කරලම ඒ ඇත්තෝ නිදහස් පුජ්‍ය මන්ද කරනවා නම් මේ දෙවෙනි වාර පුජ්‍යත් මේ ඇත්තන්ට පාලනය මන්ද කරගන්න මන්ද වෙයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය ගම්මානයේ ජීවත් වන ජනතාව අවම යටිතල පහසුකම්ද නොමැතිව බොහෝ පීඩාවන්ට මුහුණ දෙමින් ජීවත් වනවා. කටුමැටි නිවාසවල ජීවත් වෙමින් වන අලි තර්ජනයන්ට මුහුණ දෙමින් සහ පිරිසිදු ජල බිඳක් සොයමින් පීඩා විඳින මෙවන් පිරිස් තවම අප අතරම ජීවිත අරගලයට මුහුණ දෙමින් ජීවත් වනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහා විලච්චිය ඇලපත්ගම දුනු මඩලාව හා ගල පාමුල යන ගම්මානවල ජනතාවයි මෙසේ සිය ජීවන අරගලය උදෙසා බොහෝ පීඩාවන්ට මුහුණ දෙමින් සිටින්නේ. මෙම ප්‍රදේශවල පවුල් 200කට අධික පිරිසක් ජීවත් වන අතර හරි හමන් නිවසක් නොමැතිව කටු මැටිගෑ බිත්ති 4කට කොටු වී ඔවුන්ට ජීවිතයට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඒ තවත් දුෂ්කරතා ගණනාවක්ද සමගින් කාරියෙක් අපේ ගමට එන්නේ නැහැ. අවිල්ලත් පිටපාරෙන් බලාන යනවා. කවුරුවත් එන්නේ මේ පොල්ලතු වැස්සට තෙමන ඉස්කෝලේ යන පුංචි ළමයි තියාගෙන ඉන්නේ. වැස්සමගේ ඔක්කොම හොදි වෙනවා. ඉතින් කරගන්නවත් විදිහක් නැහැ. ඉතින් කවුරුවත් අපි දිහා බලන්නේ රජෙන් ලැබෙන සහනාධාර සමුද්‍යවත් අපිට නැහැ. හරි අසරණ විදිහට අපි ජීවත් වෙන්නේ. පොතු ಜಾති ගලවනවා, වැල් ಜಾති හොයනවා. එකක් නෙමෙයි බෙහෙත් බඩු ಜಾති වුණ හොයලා දීලා තමයි හාල් කිලෝ එක හොයාගෙන කන්නේ බොන්නේ. යලක් නෑ මහක් නෑ වැවක හරියකට වතුරු ටිකක් නෑ. ඒ වාගේ බලු දුකක් විඳගෙන තමයි මෙවට වෙලා අපි මේ ජීවත් වෙන්නේ. මහත්තයෝ ඉතින් ආන්තාසරණ විදිහට ජීවත් වෙන හින්දා කරපිංච ගස් කඩලා තමයි ගොඩක් දුරට මම මහත්තයා ජීවත් කරන්නේ. මම බීමට පිරිසුදු ජලය සොයා මොවුන් කිලෝමීටර් ගණනාවක් දුර ගමන් කරනවා. මේ වන විට ගම්මානය සඳහා ඇති ප්‍රධානතම උවදුරු ලෙස උන් සඳහන් කරන්නේ වන අලින්ගින් සිදුවන ආපදායි. අලිවැටක් තියෙනවා. අලිවැටක් තිබ්බට වඩා අලි ඇවිදින් එක මේ හොන්ඩෙන් ටිකක් ගහනකොට ඒක කඩාන වැටලා උදේ ඇවිදින් අලිවැට කඩලාද කියලා හොයන්න යනකොට අර ගාමෑසක කට්ටිය ඇවිදින් ඒක අලවලා දාලා එත් යනවා. රට කඩාන ඇතුළට යනවා ගම ඇතුළට. මේ සියලු දුෂ්කරතාවයන් සමග ඔවුන් තවමත් ජීවිත සටන අත්හැර නැහැ. නිවාසවලට පිටුපසින් හෝ ඉදිරියෙන් ගස් මත උඩ පැල් ගසා ඔවුන් කවදා මේ දුෂ්කරතාවයන් නිම වේදයි සිහින දකින්න විය හැකියි. අම්මෝ මේට අවුරුදු කීයක්ද දැන් මේ පස්සේ? ඒවට කිසිම නිලධාරියෙක් නැහැ. ඡන්දේ ඉල්ලන ඇවිදින් අලිකොටි වලස්සු හන්දියේ බැඳලා යනවා කියලා ඇවිදින් කතා කරලා යනවා. ඉනුවට පස්සේ බඩු කපුටෙක්වත් ගමට නැහැ. ඔබතුමාලට පිළිසිද්ද වෙනවා මේ දරුවෝ ටිකට මේ විදිහට කරලා දෙන්න. මේ වතුර ටික හරි ගහලා දෙන්න. මේ පාර්තට හරි ගහලා දෙන්න. දෙහිවල සත්වෝද්‍යානය ආරම්භ කර වසර 84ක් ගත වී තිබෙනවා. 84 වැනි සංවත්සරය වෙනුවෙන් පසුගියදා සත්වෝද්‍යාන භූමියේදී විශේෂ වැඩසටහනක් පැවැත්වුණා.
1920 වසරේදී ජර්මන් ජාතික ජෝන් හාගින්බර්ග් විසින් මෙම දෙහිවල සත්වෝද්‍යානය ආරම්භ කර තිබෙනවා. එය දෙහිවල ප්‍රදේශයේ අක්කර 11ක් පුරා විහිදුණු භූමි ප්‍රමාණයක ව්‍යාප්ත වී තිබෙනවා. මෙම සත්වෝද්‍යානය 1936 ජූලි මාස 1 වනදා රජයට පවරාගෙන තිබෙනවා. ඒ අනුව දෙහිවල ජාතික සත්වෝද්‍යානය ලෙස ප්‍රසිද්ධියට පත් මෙම සත්වෝද්‍යානය මේ වන විට ආසියාවේ පැරණිතම සත්වෝද්‍යානයක් ලෙසයි සැලකෙන්නේ. පසුගියදා සත්වෝද්‍යානයට අවුරුදු 84ක් සපිරීම නිමිත්තෙන් විශේෂ සමරන උත්සවයක් සත්වෝද්‍යාන පරිශ්‍රයේදී සිදු කෙරුණා. දැනට මෙම දෙහිවල සත්වෝද්‍යානයේ ශීර්පායි සත්ව විශේෂ 72ක්, කුරුණු විශේෂ 65ක් සහ උරග විශේෂ 31ක් සහ මත්ස්‍ය විශේෂ 89ක් ඇතුළුව සතුන් 3000කට අධික පිරිසක් මෙහි පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට දැක බලා ගැනීමට හැකියාව ලැබෙනවා. කොවිඩ් වසංගත අභියෝගය හමුවේ මෙවර ශ්‍රද්ධා රුධිරදාන පුණ්‍ය ව්‍යාපෘතිය මගින් ජාතික රුධිර සංචිතයට සවියක් වීමට අපට හැකියාව ලැබුණා. තවදුරටත් ශ්‍රද්ධා රුධිරදාන කඳවුරු දිවයින පුරා ක්‍රියාත්මකයි. මහමෙවුනාව භාවනා අසපු සංචිතයත් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයත් එක්වයි මෙම පුණ්‍ය ව්‍යාපෘතිය දියත් කරන්නේ. පසුගිය කාල සීමාව තුළම ශ්‍රද්ධා රුධිරදාන කඳවුරු සාර්ථකව පැවැත්වුණ අතර පවතින තත්ත්වය හමුවේ වුවද සැලකිය යුතු පිරිසක් ඒ සමගින් එක්ව සිටියා. ඊයේ දිනේදී ඇම්ලිපිටිය තුංකම තෙරුන්නාසේ ගම ශ්‍රී පන්තාරාම විහාරස්ථානයේදී ශ්‍රද්ධා රුධිරදාන කඳවුරු සාර්ථකව පැවැත්වුණා. අද දිනේදී ආරච්චිකට්ටුව ශ්‍රී නාගාරාම විහාරස්ථානයේදී බණ්ඩාරවෙල බිඳුනුවැව චේතිය රුක්කාරාමේදී ශ්‍රද්ධා රුධිරදාන කඳවුරු පැවැත්වුණා. එළඹෙන ජූලි මාස 7 වනදා අනුරාධපුර තුන්වන පියවර 3185න් 58 දරණ නිවසේදී ශ්‍රද්ධා රුධිරදාන කඳවුරු පැවැත්වීමට නියමිතයි. පවතින අසිරු තත්ත්වය මත ජාතික රුධිර සංචිතයට සවියක් විය යුතුම මොහොතක ශ්‍රද්ධා රුධිරදාන කඳවුරු සමගින් එක් වී දුර්ලභ පුණ්‍ය කටයුත්තක කොටස්කරුවෙකු වීමට ඔබටත් අවස්ථාව පවතිනවා. සිව්දෙසින් වාර්තා වූ පුවත් කිහිපයක් සමගින් දැන් සිව්දෙස පුවත්. මේ වසරේ ලංකා විදුලි බල මණ්ඩලයේ වාර්ෂික පාඩුව රුපියල් මිලියන 2000කින් පමණ පහත වැටුණු ඇතැයි විදුලි බල මණ්ඩලය පවසනවා. එහි සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ රජය ඉන්ධන සඳහා ලබා දුන් සහනය ඊට ඍජු ලෙස බලපා ඇති බවයි. කොරෝනා වසංගතයත් සමග වැඩි වූ විදුලි පිළිට ලබා දෙන සහන ලබන සතියේ ප්‍රකාශයට පත් කරන බවද ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා සඳහන් කරනවා. ඒ මහතා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාවද මේ වන විට සකස් කරමින් පවතින බවයි. මුල්‍ය හා ලීසින් සමාගම්වල අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ කමිටුවේ අවසන් වාර්තාව ලබන අඟහරුවාදා මහ බැංකුව අධිපතිවරයාට ලබා දීමට සැලසුම් කර තිබෙනවා. මීට පෙර එම වාර්තාව ලබා දීමට නියමිතව තිබුණේ ජූලි මාස 1 වෙනිදායි. අදාළ කමිටුවට මේ වන විට ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 250 ඉක්මවා ගොස් තිබෙනවා. පැමිණිලි බාර ගැනීම අවසන් වීමට දින නියම වූ පසුගිය 30 වෙනිදා වන විට අදාළ කමිටුවට ලැබී තිබූ පැමිණිලි සංඛ්‍යාව 60ක්. මහ බැංකුවේ අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා විසින් පත් කළ එම ත්‍රිපුද්ගල කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ජනාධිපති නීතිඥ අධ්‍යක්ෂ ජෙනරාල් හරිගුප්ත රෝහණ දිර මහතායි. සතියන්ත නිවාඩුව සඳහා දේශීය සංචාරකයන් විශාල පිරිසක් ඊයේ සහ අද නුවරඑළියට පැමිණ තිබෙනවා. COVID-19 වෛරසය පැතිර යාමේ අවදානමත් සමග නුවරඑළියට පැමිණෙන දේශ විදේශ සංචාරකයන්ගේ විශාල අඩුවක් දක්නට ලැබුණු අතර වෛරසය පැතිර යාමේ අවදානම තරමක් අවම වීමත් සමග පනවා තිබූ නිරෝධායන රෙගුලාසි ලිහිල් කිරීමෙන් අනතුරුවයි මෙලෙස නුවරඑළියට විශාල සංචාරකයන් පිරිසක් පැමිණ තිබුණේ. නුවරඑළියට සංචාරකයන් පැමිණීමේ අඩුවක් පැවති නිසා නුවරඑළිය ප්‍රදේශයේ සංචාරක හෝටල් සහ නවාතැන් පොළවල් වල ව්‍යාපාර කටයුතු අඩාල වී තිබූ අතර යලිත් සංචාරකයන් පැමිණීම නිසා නුවරඑළිය ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය යලි යථා තත්ත්වයට පත්වමින් පවතිනවා. මැරෙන දිරණ කයෙන් නොමැරෙන පිනක් ලබා ගත හැකි බව ලොවට පසක් කර දීමට අපූරු උපක්‍රමයක් භාවිතා කළ ප්‍රකෝටිපතිය ගැන පසුගිය කාලේ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. ඔහුගේ ක්‍රියාවේ ඇති වටිනා අරමුණ හේතුවෙන් අපි මේ කතාව ඔබට කියන්නට තීරණය කළා. බ්‍රසීලයේ ධනවත් වගේම බලවත් පුද්ගලයෙක් තමයි තානෝ චික්වින්හෝ ස්කාපා කියන්නේ. පසුගිය දවසක ඔහුගේ ප්‍රකාශයක් නිසා මුළු ලෝකයේම අවධානය ඔහුට හිමි වුණා.
ඒ ඔහුගේ ඩොලර් මිලියනකට අධික වටිනාකමකින් යුතු බෙන්ට්ලි මෝටර් රථය භූමදානය කිරීමට සූදානම් බව පැවසීමත් සමගයි. මරණින් මතු ජීවිතයේ සැපවත් කරගැනීම වෙනුවෙන් ඔහු මේ දේ සිදු කරන බව ප්‍රකාශ කර තිබුණා. මේ නුහුරු හා පුදුම දනවන කරුණ නිසා බ්‍රසීලිය හා ලෝපුරා බොහෝ මාධ්‍යවල දැඩි අවධානය මේ පුද්ගලයා වෙත යොමු වුණා. ඒත් එක්කම ඔහුට විවිධ විවේචන එල්ල වෙන්නත් පටන් ගත්තා. ඔහු තමන්ගේ මෝටර රථයේ භූමදානය කරනා වෙනුවට ලැබෙන මුදල් බ්‍රසීලියානු ජනතාවට පරිත්‍යාග කළ යුතු බවත් සමහරුන් පවසද්දී, තවත් සමහරු මෙවැනි වටිනා මෝටර රථයක් නිකරුණේ විනාශ නොකර එහි වටිනාකමින් පුණ්‍ය කටයුතු සිදු කළ යුතු බවත් පැවසුවා. එමෙන්ම සමාජ යථාර්ථය මේ පුද්ගලයා තේරුම් නොගෙන කටයුතු කරන බවත් සමහරු ඔහුට චෝදනා කළා. Viu? Nossos sinceros votos e sentimentos, Betli em São Paulo, que pecado. E ó, a primeira coisa que eu quero mostrar é o brasão aqui, né, na porta do carro de reais. É um carro. කොහොම වුණත් ඔහු ඒ සියලු විවේචන බාරගෙන තමන්ගේ මෝටර රථයේ භූමදාන වැඩ කටයුතු සිදු කරගෙන ගිය අතර අවසානයේ ඒ දිනය උදා වුණා. ලෝපුරා මාධ්‍යවේදීන්ගේ දැඩි අවධානය මේ දිනයට යොමු වුණා. Mais de R$1 milhão vai pro buraco. É, Cris, Quem não que é tá fácil dirigindo? não. Doido de deixar esse carro lá dentro do buraco, minha gente. Tá doendo aqui, viu? É, não tá fácil. Não tá fácil. Esse momento pro Chiquinho é muito difícil, conturbado. E realmente essa terra vai cobrir sim o carro, vai cobrir o Bentley. E olha só. මෝටර රථයේ ඔහු කැපූ වලට ඇතුල් කළ පසු අවසානයේ පස් වලින් මෝටර රථයේ වැසීමට සූදානම් වන විට ඇඬු කඳුලින් ඔහු එය නවතා ඔහුගේ සිතේ ගොළු වී තිබුණු සිතුවිලි මාධ්‍යවේදීන් රැස් කර ලොවටම හෙළි කළා. Chiquinho, estamos ao vivo. Não. Vai. Olha, vamos fazer uma coisa. ඉන් පසුවයි මොහුගේ මේ ක්‍රියාවේ අරමුණ කුමක්ද යන්න මුළු ලෝකයටම හෙළි වුණේ. මිනිස්සු තමන්ගේ ශරීර ඉන්ද්‍රයන් තවකෙකුට පරිත්‍යාග කිරීමේ වැදගත්කම පිළිබඳව මුළු රටම දැනුවත් කිරීමටයි මොහු තමගේ මෝටර රථය භූමදානය කිරීමට සැරසී තිබුණේ. ඔහු මාධ්‍යවේදීන් හමුවේ මෙසේ අදහස් පළ කළා. මම මගේ බෙන්ට්ලි මෝටර රථය නැත්තම් මේ ඩොලර් මිලියනය භූමදානය කිරීමට මට අවශ්‍ය වූ නිසා මිනිසුන් මාව හෙලා දකිනවා. හැබැයි කල්පනා කරලා බලන්න, අපේ රටේ මේ ලෝකයේ කී දෙනෙක් මේ ඩොලර් මිලියනයට වඩා වටින දේවල් දින පතාම නිකරුණේ පොළවේ භූමදානය කරනවද කියලා. ඔහු පවසන්නේ ලෝකයේ මිල කළ නොහැකි අපගේ ශරීර අවයව නොමැතිව බද්ධ කිරීමක් බලාපොරොත්තුවෙන් බොහෝ දෙනෙක් මරණය අභියස බලාගෙන සිටින බවයි. නමුත් ඔබ ඔබේ වටිනා අවයව තමන් සන්තකේ තබාගෙන වෙනත් පුද්ගලයෙකුට නොදී නිකරුණේ ඒව භූමදානය කරනවා. මේ ප්‍රසිද්ධ ධනවත් 62 විරිදි ව්‍යාපාරිකයා තමන්ගේ සුඛෝපභෝගී මෝටර රථය භූමදානයට යොමු කර මේ කළ පෙරළිය මේ වන විට මුළු ලෝකයේම දැඩි අවධානයට යොමු තිබෙනවා. ලොව දිනක වැඩිම කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව ගත වූ පැය 24 තුළ වාර්තා වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ ඒ අනුව ගත වූ පැය 24 තුළ නව ආසාදිතින් 2,12,326ක් වාර්තා වී ඇති බවයි. ඉන් වැඩිම ආසාදිතින් ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය සහ ඉන්දියාවෙන් වාර්තා වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මීට පෙර දිනකදී වැඩිම ආසාදිතින් සංඛ්‍යාව එනම් නව ආසාදිතින් 1,89,077ක් වාර්තා වූයේ පසුගිය ජුනි 28 වනදායි. මේ අතර කොරෝනා වෛරස් ආසාදිතින් සඳහා හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් මැලේරියා ඖෂධය ලබා දීම නතර කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබෙනවා. එමෙන්ම HIV ආසාදිතින් සඳහා ලබා දෙන ඖෂධ දෙකක්ද කොරෝනා රෝගීන් සඳහා ලබා දීම නතර කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවරගෙන තිබෙනවා. එමගින් මරණ සංඛ්‍යාව පාලනය කිරීමට නොහැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඒ අනුව එම ඖෂධ අත්හදා බැලීම ලෙස කොරෝනා රෝගීන්ට ලබා දීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කරන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ. මේ අතර අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස් ආසාදිතින් 24,015ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඉන්දියාවේ මුළු කොරෝනා වෛරස් ආසාදිතින්ගේ සංඛ්‍යාව 6,73,904 ඉක්මවා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. එය දැනට කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට පත් වූ තුන්වන රටවන රුසියාවේ ආසාදිත සංඛ්‍යාවට බෙහෙවින් ආසන්න සංඛ්‍යාවක් වන බවද ඔවුන් පෙන්වා දෙනවා. එමෙන් ඉන්දියාවෙන් ඊයේ දිනේදී කොරෝනා මරණ 610ක් වාර්තා වන අතර ඒ අනුව එරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 19,289ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය දින 8 තුළම ඉන්දියාවෙන් දිනකදී 18,000කට වැඩි කොරෝනා ආසාදිතයින් වාර්තා වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර ජපානයේ දකුණු දිග කියුෂු වෙත බලපෑ ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් පුද්ගලයන් 15 දෙනෙකු මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් පුද්ගලයන් 9 දෙනෙකු අතුරුදන් ඇති අතර පුද්ගලයන් 14 දෙනෙකු මේ වන විට තුවාල ලබා ඇති බවයි. ජපානයේ කියුෂු වෙත ඇදහැළුණු අධික වර්ෂාවත් සමග ජලකැලීම් සහ නායෑම් තත්ත්වයේ හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ වන විට පුද්ගලයන් ලක්ෂ 2ක් පමණ පීඩාවට පත් සිටින අතර ඔවුන්ට සහන සේවා කටයුතු සඳහා හමුදා සමාජිකින් දසදහසක් පමණ යොදවා ඇති බවද එරට මාධ්‍ය පෙන්වා දෙනවා. මේ අතර ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කර ඇත්තේ මෙවැනි වර්ෂාපතනයක් මීට පෙර කිසි දිනක එම කලාපයට බලපා නොමැති බවයි. දිනක සටහන් නිමාවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ. හෙට ජූලි මස 6 වනදා ප්‍රංශ රසායන සහ ජීව විද්‍යාඥයෙකු වන ලුවී පාස්චර් සිය ජලබීතිකා මර්ධනයෙන් නැත සාර්ථකව පළමුවරට අත්හදා බලා ඇත්තේ 1985 හෙටවැනි දිනකයි. හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කර ඇත්තේ 1998 ජූලි මස 6 වන දිනයි. එය හොංකොංගේ ප්‍රධාන ගුවන්තොටුපළ වන අතර එය චෙක් ලැප්කොක් දූපතේ ගොඩ කරන ලද ඉඩමකයි ඉදිකර ඇත්තේ. තුන්වන රිචඩ් රජු එංගලන්තයේ රජු ලෙස කිරුළු පළඳා ඇත්තේ 1983 ජූලි මස 6 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.